දවසක් හැමෝටම ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අපේ අයනික සමතුලිතතාව pH පාඩමේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි කලින් වීඩියෝ එකේ ප්‍රශ්න 10ක් විතර සාකච්ඡා කරුවා. දැන් අද අපි එතන ඉඳලා තව ගණන් කීපයක් බලමු. හරි, අපි 11 වෙනි ප්‍රශ්නේ මේක තියෙන්නේ ඇමෝනියා ද්‍රාවණයක pH අගය කොපමණද වේද කියලා දාලා තියෙනවා. මේ Kb අගය කියලා දෙනවා. මේක ඇමෝනියා වල Kb අගය වෙන්න ඕනේ. ජලීය ඇමෝනියා වල Kb අගය කියලා මාක් කරගන්න එක 1.2 10 11යි මෝල් ඩෙසිමීටර් කියලා කරා. අම්ලයකට Ka අගය ලියනවා වගේ භස්මයක ලියන්නේ Kb අගය දුබල භස්මයක විඝටන නියතය. හරිද? අපි බලමු මේක අපි ඇමෝනියා ජලයට දැම්මම මොකක්ද වෙන්නේ කියලා. ජලය කියන්නේ දුබල අම්ලයක්, දුබල භස්මයක් නේ. එයා ජලයේදී ඇත්තටම අයන බඩපත් වෙන බොහොම අල්ප වශයෙන් භාගිකව නැත්නම් අර්ධ වශයෙන්, අර්ධ කියන්නේ භාගයක් නෙමෙයි, ඇත්තටම බොහොම සුළු වශයෙන් අයනීකරණය වෙන්නේ. එතකොට මෙන්න මේව සමතුලිත ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන් ජලයේදී ඇමෝනියම් අයන හයිඩ්‍රොක්සයිඩ් අයන හැදෙනවා කියලා. ඒ කියන්නේ භස්මයක් කියලා කියන්නේ H+ කියන එක ප්‍රතිග්‍රහණය කරන කෙනෙක්. H+ ප්‍රතිග්‍රහණය කරන කෙනෙක්. අම්ලයක් කියන්නේ H+ දෙන කෙනෙක් ද්‍රාවණයට, භස්මයක් H+ ප්‍රතිග්‍රහණය කරන කෙනෙක්. එතකොට මෙන්න මේ ඇමෝනියා මේ ජලයෙන් H+ එකක් ගන්නවා. අරගෙන එයා හදනවා ඇමෝනියම් අයනය. මේක ප්‍රබලව වෙන්නේ බොහොම දුර්වල විදිහට. හරි? බොහොම සුළු වශයෙන් වෙන ප්‍රතික්‍රියාවක්. හරි. මෙයාගෙන් H+ එකක් මෙයා ගන්නවා. ඒතර ඇමෝනියම් වෙනවා. මෙයා H+ එකක් දෙනවා. එතකොට ඉතුරු වෙන කොටස හයිඩ්‍රොක්සයිඩ් අයන වෙනවා. එතකොට මේකේ මෙයා භස්මයේනේ. මෙයා භස්මයේ හින්දා H+ එකක් ගත්තා. එතකොට මෙතනදී මෙයා තමයි භස්මයේ විදිහට හැසිරෙන්නේ. මෙයා තමයි අම්ලයේ විදිහට හැසිරෙන්නේ. H+ දෙන කෙනා අම්ලය. දැන් මෙතන ජලය හැසිරෙන්නේ අම්ලයක් විදිහට, ඇමෝනියා භස්මයක් විදිහට. හරි? ඇමෝනියා H+ ගත්තට පස්සේ ඇමෝනියම්නේ. මෙන්න මේකට කියනවා ඇමෝනියා වල සංයුග්මක අම්ලය කියලා. හරිද? ඒක මාරු වෙලා කියවෙන්නේ බලන්න. ඇමෝනියා කියන්නේ භස්මය. එයා H+ එකක් ගත්තට පස්සේ ප්‍රතිග්‍රහණය කරලා පස්සේ හැදෙන ඇමෝනියම් අයනයට කියනවා ඇමෝනියා වල සංයුග්මක අම්ලය කියලා. හරිද? ජලය කියන්නේ මෙතනදී අම්ලය. එයා H+ එකක් දුන්නට පස්සේ ඉතුරු වෙන කොටස මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ්. මේකට කියනවා ජලයේ සංයුග්මක භස්මය කියලා. හරිද? ආයෙත් කියනවා ජලය කියන්නේ මෙතනදී අම්ලය. එයා H+ දුන්නට පස්සේ ඉතුරු වෙන කොටස මේකනේ. මේකට කියනවා ජලයේ සංයුග්මක භස්මය කියලා. හරි? නැත්නම් අම්ලයේ සංයුග්මක භස්මය කියලා. මෙයාට කියනවා භස්මයේ සංයුග්මක අම්ලය. මෙයාට කියනවා අම්ලයේ සංයුග්මක භස්මය කියලා. හරි. හරි. එතකොට ආරම්භක සාන්ද්‍රණය අපේ 0.1යි දීලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රමාණයම ඇමෝනියම් අයන හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ නැහැ කියලා ඔයා දන්නවා දැන්. ඒ කියන්නේ මේක ගොඩක් සුළු වශයෙන් අයනීකරණය වෙන හින්දා බොහොම අර්ධ වශයෙන්. ඒ කියන්නේ පේනවනේ මේ විඝටන නියතය ගත්තාම 10 ඍණ 11. ඒ කියන්නේ ගොඩාක් කුඩා අගයක්. ඒ කියන්නේ ගොඩාක් සුළු වශයෙන් තමයි මෙන්න මේ අයන හැදෙන්නේ. දැන් ආරම්භයේදී 0.1ක් තියෙනවා නම් මෙතනදී ආරම්භයේදී මුකුත් නැහැ. බලමු අපි මේකේ කොච්චරක් විතර ප්‍රතික්‍රියා කරනවද කියලා. අපි හිතමු මේකේ x ප්‍රමාණයක් අයන බවට පත් වෙනවා කියලා. හරිද? 0.1න් අපි x ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ කියන්නේ මේ අයන බවට පත් වෙනවා x ප්‍රමාණයක් හැදෙනවා කියලා කියනවා. මෙතන අඩු කිරීම x කියන්නේ අඩු වෙන හින්දා. ඒතකොට සමතුලිත අවස්ථාවේ සාන්ද්‍රණය ලියන්න පුළුවන් 0.1 ඍණ x. මෙයාලගේ හැදෙනවා ධන x. ධන x කියන්නේ එකම ප්‍රමාණයක් හැදෙනවා. මේකෙන් x ප්‍රමාණයක් විකටනය නැත්තම් ප්‍රතික්‍රියා කළා නම් මෙයාලා හැදෙනවා ඒ ප්‍රමාණයම මෙයාලගේ වැඩි වෙනවා. මේ ප්ලස් මාක් එකෙන් කියන්නේ එයාලා වැඩි වෙනවා කියලා. මෙතන තියෙන අඩු වෙන හින්දා අඩු කිරීම දාලා තියෙනවා. හරි, දැන් අපි මේකට KB ප්‍රකාශන ලියමු. KB කියන්නේ කලින් KA ලිව්වා වගේම මේක මේ භස්මයක් හින්දා මේ KB ප්‍රකාශන ලියනවා. මෙයා භස්මයක්නේ. භස්මයක් හින්දා අපි වෙන්නේ KB ප්‍රකාශන. නැත්තම් මොකක්? මෙහෙම හඳුනා ගන්න පුළුවන්. මෙතන මේ හයිඩ්‍රොක්සයිඩ් හැදිලා තියෙනවා නම් අපි ලියන්නේ එතන KB ප්‍රකාශනය. හරි? හරි, මේ B කියලා ගන්නේ බේස් කියලා ගන්නේ. ඒ විදිහටම මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඇමෝනියම් සාන්ද්‍රණය, හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ඒක අපි දානවා ලවයේ විදිහට. හරයට දාන මේ ඇමෝනියා සාන්ද්‍රණය. හරි, මේ අගයන් ටික අපි මෙතනට ආදේශ කරනවා. මෙතන අර උපකල්පනය කරන්න වෙනවා. මෙතන මේ KB අගේ ගොඩක් කුඩායිනේ. ඒ කියන්නේ විඝටන ප්‍රමාණය ගොඩක් අඩු. විඝටන නීති ගොඩක් අඩුයි කියන්නේ මේ x කියන එක ගොඩක් කුඩා අගයක් වෙන්නේ. ඉතින් ඒකින්ද මේ 0.1 ඍණ x කියන
එක වෙනුවට අපි මේ x ඉතා කුඩා හින්දා මේක ආසන්න වශයෙන් 0.1කට සමානයි කියලා ගන්නවා. මේ උපකල්පනය ලියන්න ඕනේ kb කුඩා හින්දා 0.1 රින් x ආසන්න වශයෙන් 0.1කට සමානයි කියලා ගන්නවා. හරි එතකොට අපිට සුළු කරාම මේ x කියලා ගත්තම එතන හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ඇමෝනියම් සාන්ද්‍රණය මේ pH අගේ හොයන්න ඔයාලට ඕනේ H3O+ නේ. H3O+ හොයන්න මේක H3O+ පේන්නවත් නැහැ. ඔයාලට පේනවා ඒක. හරිද? ඉතින් ඒකින්ද අපි මේ හයිඩ්‍රොක්සයිඩ් අයන හොයලා එතනින් H3+ හොයාගන්න පුළුවන් නේ. ඒකයි මේ කරන්න හදන්නේ. හරිද? ඒතකොට මෙතෙන්ට x වර්ගයේ තියෙනවා. මේක සුළු කරන්න. සුළු කරාම අපට x ට උත්තරයක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම වර්ගමූල 1.2 ගුණ කිරීම 10 ඍණ 6 ගණන් ඩෙසිමීටර් මවුල කියලා ගත්ත හැකි x කියලා ගන්න එතන මෙතන ඇමෝනියම් සාන්ද්‍රණය. එහෙමත් නැත්නම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. අපට වැදගත් වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය කියන එක. මොකද මෙයාගෙන් අපට H3O+ ගන්න පුළුවන්. එතනින් pH හොයන්න පුළුවන්. හරි දැන් මේකේ ද්‍රාවණයේ H3O+ හයිඩ්‍රොක්සයිඩ් සමානයි Kw මේක අපි ගානේ නම් දීලා නැහැ සෙන්ටිග්‍රේඩ් 25 දී මෙන්න මේ ගුණිතය සමානයි 10^14ට. එතකොට දැන් ඔයාලට හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය දන්නවා මෙයා 10^14යි කියලා දන්නවා. මේකෙන් අපිට H3O+ සාන්ද්‍රණය ගණනය කරන්න පුළුවන්. හරි අපිට එනවා මෙන්න මෙහෙම වර්ගමූල 2කින් වර්ගමූල 1.2කින් 1 ගුණ කිරීම 10^8යි මවුල කරන ඩෙසිමීටරයට කියලා H3O+ සාන්ද්‍රණය. මේක දාන්න pH ප්‍රකාශනයට අපි pH හොයන එක ඍණ ලඝු 10 පාදයට H3O+ සාන්ද්‍රණය මේක ආදේශ කළා උත්තරේ ගන්න බලන්න. මේක සුළු කරන විදිහ මම මෙතන කියන්න යන්නේ නැහැ. නැත්නම් තවත් වීඩියෝ එකක් දික් වෙනවා. මේක පොඩ්ඩක් ඔයාලට සුළු කිරීමට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ ගැටලු එතන හදනවා. ඔය 10 වසර 11 වසර ලඝු පාඩම් වල ඉතින් පොඩ්ඩක් ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් ඒක වෙනම බලන්න. නැත්නම් ඔය YouTube එකේ වීඩියෝස් ඕන තරම් තියෙනවා මේ වගේ සුළු කරන ආකාරය. ඒක පොඩ්ඩක් බලලා ඒක සුළු කිරීම හදා ගන්නවා. මම මෙතනදී මේක සුළු කරන්නට කියන්නේ මොකද ඒක අපේ පාඩම pH හොයන එකනේ. එතකොට මේක මේ සුළු කිරීම මේ ගණිත සුළු කිරීම අපි වැඩිපුර කතා කරන්නේ නැහැ. ඒකින්ද pH එක එනවා 8.039ක් කියලා. හරි ඊළඟට අපි යනවා 12 වෙනි ප්‍රශ්නෙට. මේක ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් තියෙන. ඒකේ pH අගය අහලා තියෙන්නේ. දීලා තියෙනවා ඇමෝනියා වල Kb අගය. ඒ වගේම Kw වගයක් දීලා තියෙනවා. Kb වගයක් සහ Kw වගයක් දීලා තියෙනවා. මේකේ pH එක ඒතකොට මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දැන් ඔයාලා හිතුවේ කොහොමද මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් එකෙන් ඇමෝනියාවට සම්බන්ධ කරන්නේ කියලා. හරි? ඇමෝනියාවට සම්බන්ධ කරන්නේ කොහොමද? ඔයාලා ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයට දැම්මොත් එයා මේ ලවණයක් මෙයා සම්පූර්ණයෙන්ම අයන බවට පත් වෙන ලවණයක්. හරිද? මේ වතුරේදී සම්පූර්ණයෙන්ම අයන බවට කැඩෙනවා. ඒ කියන්නේ 0.1ක් මවුල ප්‍රමාණයක් ජලයට දැම්මොත් ඩෙසිමීටරයක කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඩෙසිමීටරයක් ගත්තොත් ඒකේ මවුල තියෙනවා මෙන්න මේ ගාන. මේක ජලයට දාපු ගමන් ඇමෝනියම් අයනත් ඒ ගාන හැදෙනවා. ක්ලෝරයිඩ් අයනත් ඒ ගාන. එක සම්පූර්ණයෙන්ම අයන බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට. හරිද? එතකොට අපිට මෙහෙම දාගන්න පුළුවන්. මෙයාගේ සාන්ද්‍රණය මෙන්න මේ ගාන නම් ඇමෝනියම් හැදෙනවා මෙන්න මේ ගාන. හරිද? මේ ඇමෝනියම් හැදිලා මෙයා නිකන් ඉන්නේ නැහැ. හරිද? දැන් මේ ඇමෝනියම් කියන්නේ ඉස්සරලා ගැටලුවේ මම කිව් විශේෂයෙන් කිව්වේ එහෙමයි. මෙයාට කිව්ව මොකද්ද? භස්මයේ නැත්නම් ඇමෝනියා වල සංයුග්මක අම්ලය කියලා. නේද? දැන් මේ ඇමෝනියා වල සංයුග්මක අම්ලය ඇතුලේ තියෙන මෙයා ආම්ලික ලක්ෂණ පෙන්නනවා. මෙයා ජලයේදී නිකන් ඉන්නේ නැහැ. මෙන්න මේ විදිහට ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් වෙනවා ජලයේදී. හරිද? මේක මම අර කියපු දේ තියෙන්නේ ඇමෝනියා යනු ඇමෝනියම් යනු ඇමෝනියා වල සංයුග්මක අම්ලයයි. ඒ දුර්වල භස්මයක් වන ඇමෝනියා සාදමින් ජලයට H+ නිකුත් කරමින් ජලය සමග පහත වන ප්‍රතික්‍රියා කරයි. ජලයට H+ නිකුත් වීම නිසා ද්‍රවණය ආම්ලික වේ. හරි. මෙයා ආම්ලිකයි කියලා කිව්වා. ආම්ලික වෙන්නේ මොකද? මෙයා H+ නිකුත් කරනවා. දැන් නිකන් ඉන්නේ නැහැ. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා H+ එකක් ජලයට දෙනවා. ඒතකොට ජලය H3O+ විදිහට ද්‍රාවණයට H+ එකතු වෙනවා. හරි. මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් කරනවා. ඒකත් සමතුලිත ප්‍රතික්‍රියාවක්. මෙන්න මේක දැන් වෙන්නේ මෙයා මම කිව්වා අම්ල ගති තියෙනවා. ඒතකොට මෙයා H+ එකක් දෙනවා මෙයාට. දැන් මෙතන මෙයා අම්ලය වෙනවා. මෙයා භස්මය වෙනවා. කලින් ගැටලුවේදී මෙයා අම්ලය වුණා ඔයාලට මතක ඇති. හරිද? දැන් මෙතනදී මෙයා අම්ලය මෙයා භස්මය වෙන්නේ. ඒතකොට මෙයා H+ එකක් මෙයාට නිකුත් කරනවා. ඒතකොට මෙතනින් එයා ගත්තට පස්සේ H3O+ හැදෙනවා. හරිද? මෙයා H+ එකක් දුන්නාට පස්සේ මෙයා ඇමෝනියා වෙනවා. ඒතකොට මේක අම්ලය
මෙයා අම්ලය. එතකොට මෙතනත් අර සංයුග්ම අම්ල භස්ම කතාව කියන්න පුළුවන්. මෙතන අම්ලයනේ මෙයා. මෙයා H+ එක දුන්නාට පස්සේ එයාගේ ඉතුරු වෙන කෙනා මෙයා. ඒතර මෙයාට කියන්න පුළුවන් ඇමෝනියම් වල සංයුග්මක භස්මය කියලා. මෙයා අම්ලය. හරි. මේක ඇමෝනියම් වල සංයුග්මක අම්ලය වෙනවා. ඒතර මෙයා මෙතනදී භස්මය වෙන්නේ. H+ එකක් ගන්න මෙයානේ. මෙයා භස්මය වෙනවා. මෙයාට කියනවා ජලයේ සංයුග්මක අම්ලය කියලා. H+ එකක් ගත්තට පස්සේ හැදෙන කෙනා අම්ලය වෙනවා. H+ එකක් ගත්ත කෙනා තමයි භස්මය. හරි. H+ එකක් දුන්නට පස්සේ හැදෙන කෙනා තමයි එයත් භස්මය. හරි. මෙයා ඇමෝනියම්ට කියන්නේ අම්ලය කියලා කියනවා. එයා H+ එක දුන්නට පස්සේ හැදෙන ඇමෝනියම් වල සංයුග්මක භස්මය වෙනවා. හරි. දැන් මේකට මොකද කරන්න පුළුවන්? මේකට අපිට ලියුව හැකි මෙන්න මෙහෙම ඇමෝනියම් වල සාන්ද්‍රණය 0.1යි. මෙතන මේ ගානනේ තියෙන්නේ. මෙයා හැදෙනවා මේ ගාන. එයා ජලයේදී මෙන්න මේ විදිහට ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට මේක වෙන්නේ බොහොම අර්ධ වශයෙන් වෙන්නේ. අද වෙන සුළු වශයෙන් වෙන්නේ. ඒතකොට අපි එතනින් හිතනවා මේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය x කියලා. අර ඉස්සෙල්ලා විදිහටම. ඇමෝනියා වලින් x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා. ඒතකොට ඇමෝනියා හැදෙනවා x ප්‍රමාණයක්. H3O+ x ප්‍රමාණයක් හැදෙනවා. මෙන්න මේ H3O+ සාන්ද්‍රණය කියන්නේ x වල අගය හොයාගත්තොත් එතනින් pH හොයන්න පුළුවන්. pH හොයන්න ඕනේ H3O+ නේ. හොයන්න පුළුවන් එතකොට. හරිද? හරි. සමතුලිත අවස්ථාවටත් සාන්ද්‍රණය ලියාගත්තා. දැන් මේකට මම ලියන්නේ Kද Kbද ඊළඟ ප්‍රශ්නේ. හරිද? අම්ලයක ලියන්නේ Ka නේ. මෙතන ඇමෝනියම් කියන්නේ අම්ලයක්. ඉතින් Ka. නැත්තම් මෙතන මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන H3O+ තියෙනවා නම් ලියවෙන්නේ Ka ප්‍රකාශනයක්. හරිද? හරි. එහෙනම් Ka ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. හරි. මේ කතාව තමයි මෙතන දාලා තියෙන්නේ. හරිද? හරි. Ka ප්‍රකාශනය ලියන්න ඕනේ. එතකොට දැන් අපිට දීලා තියෙන්නේ මේ Ka අගයක් දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ Kb අගයක්. ඇමෝනියා වල Kb අගය. හරිද? දැන් මෙහෙම එකක් කරන්න පුළුවන්. මේ දැන් ඔය සංයුග්මක අම්ල භස්ම යුගලයක සංයුග්මක මේ කියන්නේ අම්ලයේ Ka අගයයි ඒකේ සංයුග්මක භස්මයේ Kb අගයයි ගුණිතය ගත්තොත් ඒක Kw ට සමානයි. හරිද? දැන් මේ තමයි දැන් ඒ ගන්න විදිහ තමයි දීලා තියෙන කිව්ව කතාවම තමයි දැනක් තියෙන්නේ. ඇමෝනියම් වල Kb අගය දීලා තියෙන්නේ. අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඇමෝනියම් වල Ka අගය. හරිද? දැන් අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දුබල භස්මයක විකිරණ නියතයේත්. ඒ කියන්නේ Kb අගය සහ එහි සංයුග්මක අම්ලයේ විකිරණ නියතයේත්. ඒ කියන්නේ Ka අගය. හරිද? අයනීය ගුණයට සමානයි. හරිද? අම්ල වලට දෙකටම වළංගුයි එක. ඒ කියන්නේ දැන් භස්මයක විකිරණ නියතය Kb නම් ඒකෙම සංයුග්මක අම්ලයේ විකිරණ නියතය Ka නම් ඒ දෙන්න ගුණිතය Kw ට සමානයි. හරි? මෙන්න මේ විදිහට ගත්ත හැකි. මේ ඉන්නේ Ka කියලා කියන්නේ ඇමෝනියම් වල Ka අගය ඇමෝනියා වල Kb අගය. මොකද ඒ දෙන්න සංයුග්මක අම්ල භස්ම යුගලක්. ඒ දෙක දෙන්න ගුණිතය සමානයි Kw ට. එතකොට අපට Ka ට ප්‍රකාශනයක්. ඒ කියන්නේ මෙන්න මේ ඇමෝනියම් වල Ka ට ප්‍රකාශනයක් ගන්න පුළුවන් Kw බෙදීම ඇමෝනියා වල Kb අගය කියලා. හරිද? මේක මෙතෙන්ට දාන්න. මේ Ka වෙනුවට මේ අගය දාන්න. දැන් ආදේශ කරන්න මේ H3O+ කියලා කියන්නේ X ඇමෝනියා කියලා කියන්නේ X අගයමයි ඇමෝනියම් කියලා කියන්නේ 0.1 ඍණ x. හරිද? මෙතනත් අර උපකල්පනය අපි කරනවා. දැන් මේ KW ට දැම්මම මම 10 ඍණ 14යි කියලා. KB ට 1.8යි 10 ඍණ 5යි කියලා දැම්මා. ඇමෝනියම් වලට 0.1 ඍණ x මේ අගයත් අර ඉස්සෙල්ලා උපකල්පනය යටතේම මේක 0.1ට සමානයි කියලා ගන්නවා. විකිරණ නියතය ගොඩක් කුඩා හින්දා. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපි සුළු කරන්න පුළුවන්. ඒතර අපිට x ට උත්තරයක් ගන්න පුළුවන්. මෙන්න මේක. x වර්ගය එන්නේ අපිට 10 10 බෙදීම 1.8 කියලා. ඒතර x කියන්නේ මෙන්න මේකේ වර්ගමූලය ගන්න ඕනේ. 10 5 බෙදීම 1.8 වර්ගමූලය. එතකොට x කියලා කියන්නේ ඇත්තටම කලින් රසායනික ප්‍රතික්‍රියාවේ x කියලා කිව්වේ ඇමෝනියා සාන්ද්‍රණය. එහෙම නැත්නම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. දෙකම එකයිනේ. ඇමෝනියා සාන්ද්‍රණය එහෙම නැත්නම් H3O+ සාන්ද්‍රණය. ඉතින් අපිට මෙයා H3O+ සාන්ද්‍රණය කියන්නේ නම් මේ ගාන මේක දාන්න pH ප්‍රකාශනයට දාලා pH එක ගන්න. මේක සුළු කරාම වෙනවා 5.122 7.6 කියලා වල පේනවා මේක
ආම්ලික ද්‍රාවණයක් වගේ කියලා උත්තරයක් එන්න තියෙනවා. ඒ කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ආම්ලිකයිනේ. ඒකින්ද මේක pH එක 4 වඩා අඩු වගේක් මෙතනදී ඇවිල්ලා තියෙනවා. හරි අපි බලමු මේකේ 13 වෙනි ගාන. මේකේ තියෙනවා ජලීය ද්‍රාවණයක ඇමෝනියා සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටර මවුල මෙම ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක පරිමාවකට ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් මවුල 0.5ක් එකතු කරනු ලැබේ. මුල් ද්‍රාවණයේත් ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කළ පසුවත් ද්‍රාවණයේ OH සාන්ද්‍රණයද pH අගයද ගණනය කරන්න. ඒකෝද මේ ගානේ අපිට දීලා තියෙනවා ඇමෝනියම් සඳහා Ka අගය 5.67 ගුණ කිරීම 10/10යි කියලා. ඒ වගේම Kw වගේ දීලා තියෙනවා එක වැඩි කිරීම 10/14යි කියලා. මෙතන ඇත්තටම තියෙනවා ගැටලු හතරක් තියෙනවා මේ ගානේ. ඒ කියන්නේ අපි දැන් මේ මුලින්ම ඇමෝනියා ද්‍රාවණයක් තියෙනවා. ඒකේ මේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය සහ pH අගය අහනවා. මුල් කොටසේ ඉන්නේ එක. ඊළඟට ඒකට අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් යම් කිසි ප්‍රමාණයක් එකතු කරාට පස්සේ ඒකේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය pH අගය අහනවා. හරි අපි මුලින් බලමු ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරන්න කලින් ඇමෝනියා ද්‍රාවණයේ pH අගය හොයාගන්න හැටි. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ඇමෝනියා එක දැක්කම අපිට ලියන්න පුළුවන් අර මේ ජලයේදී අයන බවට පත් වෙන සමීකරණ ලියන්න පුළුවන්. එතකොට දැන් මට මතක් වෙනවා ඉතින් මේ ඇමෝනියා වල ලියන්නේ අපි Kb අගය මේකේ තියෙන අර Ka අගය ඇමෝනියම් වල මෙතන හදා ගන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේ අර මේ ඇමෝනියා වල Kb අගයයි ඇමෝනියම් වල Ka අගයේ ගුණිතය Kw ට සමානයි කියලා අරගෙන ඇමෝනියා වල Kb අගය හොයා ගන්න පුළුවන්. මොකද ඇමෝනියම් කියන්නේ සංයුක්මක අම්ල භස්ම යුගලක් නිසා. හරි. මුලින්ම අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරන්න ඉස්සරලා බලමු අර කලින් ලියපු ප්‍රතික්‍රියාවමයි ඇමෝනියා ජලයේදී ඇමෝනියම් ධන අයන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන හැදෙනවා. ආරම්භක සාන්ද්‍රණය 0.1යි. එතකොට අපි අඩු වෙන ප්‍රමාණය x කියලා හිතනවා. මම හරි ඉක්මනටම කරනවා මොකද මේ කලින් ගැටලුවම එහෙමම තියෙන හින්දා. හරි සමතුලිත සාන්ද්‍රණය 0.1යි ඍණ x කියලා එනවා. ඇමෝනියම් වල ධන x හයිඩ්‍රොක්සයිඩ් වල ධන x කියලා එනවා. ඉතින් මේකට අපි Kb ප්‍රකාශනය ලියනවා. Kb ප්‍රකාශනය ලියනකොට මොකද ඇමෝනියා භස්මයක් තමයි Kb ප්‍රකාශනය ලියන්නේ. එතකොට දැන් Kb අගය දන්නේ නැහැ. ඒක නිසා අපි අර මේ ඇමෝනියම් වල Ka අගය ආශ්‍රයෙන් සහ Kw ආශ්‍රයෙන් මේ Kb අගය ලියා ගන්නවා. එතකොට අදහස් කරන්න පුළුවන්. හරි. දැන් අපිට එනවා මේ Kb අගය එනකොට අපි මේ Kw 10/14 කියන එක දැම්මා. Ka කියන්නේ ඇමෝනියම් වල මේ අගය ඒ අගයත් දාලා Kb වෙනුවට ඒ පද දෙකෙන් මෙතන පදේ හදා ගන්නවා. හරි. ඊට පස්සේ දැන් මේකට තියෙන පද අපි දන්නවා මෙතන ඇමෝනියම් සාන්ද්‍රණය x හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය x මෙතන 0.1 ඍණ x කියන එක ආදේශ කරලා බලමු. හරි. මෙතනදිත් අර උපකල්පනය අපිට කරන්න වෙනවා. අපි ගණන් හදන්න කරනවා x ප්‍රමාණය ගොඩක් අඩු හින්දා 0.1 ඍණ x කියන එක 0.1ට සමානයි කියලා අපි ගන්නවා. හරි මේක සුළු කරගන්න තියෙන්නේ. මෙතන සුළු කරාම අපිට x වර්ගයට උත්තරයක් ගන්න පුළුවන්. x වර්ගයෙන් x කියන එකට ගන්න පුළුවන් උත්තරයක්. x කියලා කියන්නේ තමයි හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. අපිට x වර්ගයට එනවා උත්තරයක් 1.76 ගුණ කිරීම 10 ඍණ 6යි කියලා. මේක වර්ග මූලය ගන්න ඕනේ x වලට. ඒතර 1.33 ගුණ කිරීම 10 ඍණ 3 කියලා උත්තරයක් එනවා. මේ x කියලා කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය දන්නවා අපිට පුළුවන් pH හොයන්න. දැන් මෙතන හයිඩ්‍රොක්සයිඩ් දන්න නිසා අපිට පුළුවන් දැන් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයේ H3O+ සාන්ද්‍රණයේ ගුණිතය Kw ට සමානයි. ඒකට දාලා H3O+ හොයාගෙන pH හොයන්න පුළුවන්. එහෙම නැතුව අපිට හොයන්න පුළුවන් මෙහෙම. මේ OH සඳහන් හින්දා POH හොයන්න පුළුවන්. අර pH හොයනවා වගේම මෙතන දාන්නේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. එතකොට POH අගය එනවා. POH අගය 2.876ක් කියලා හොයාගන්න පුළුවන්. හරි මම මෙතන කෙරුවේ ආයිත් කියන්නම්. OH සාන්ද්‍රණය දන්න හින්දා POH අගය හෙව්වා. එතකොට ඒකදී මෙතනට දාන්නේ OH සාන්ද්‍රණය මේක ආදේශ කළාම උත්තරය 2.876 කියලා එනවා. එතකොට සෙන්ටිග්‍රේඩ් 25 දී ජලීය ද්‍රාවණයක pH අගයයි POH අගයේ එකතුව 14ක් වෙනවා.
එතකොට මේකේ මෙන්න මේ POH ට මෙන්න මේ අපට ආපු 2.876 ආදේශ කරාම උත්තරේ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. නැත්නම් මේ OH සාන්ද්‍රය දන්න හින්දා මෙහෙම කරන්න පුළුවන්. දැන් OH සාන්ද්‍රණයේ H3O+ සාන්ද්‍රණයේ ගුණිතය Kw ට සමාන හින්දා ඒක ආදේශ කරලා H3O+ හොයාගන්න පුළුවන් මෙතනින්. H3O+ හොයලා ආයෙත් අර pH සමානයි ඍණ ලඝු 10 වාදයට H+ සාන්ද්‍රණය කියන ප්‍රකාශනයට දාලා එතනින් හොයන්න පුළුවන්. හරි. ඒකෙන් ඉතල පළවෙනි කොටස හරි. දැන් ඊළඟට අපි ඇමෝනියම් ක්ලොරයිඩ් එකතු කරාට පස්සේ pH එක තමයි හොයන්න හදන්නේ. හරි. එතකොට අර විදිහමයි සමතුලිතතාව. මෙතන පොඩි වෙනසක් වෙනවා. දැන් ඇමෝනියම් ක්ලොරයිඩ් එකතු කරාට පස්සේ ඇමෝනියම් ක්ලොරයිඩ් කියන්නේ සම්පූර්ණයෙන්ම ජලයේදී අයන බවට පත් වෙනවා. ඒක ලවණයක්. සම්පූර්ණයෙන්ම අයන බවට පත් වෙනවා. අපි ඇමෝනියම් ක්ලොරයිඩ් ගානක් කලිනුත් හැදුවා. එතකොට මේ ද්‍රාවණය ආරම්භ වෙනකොටම ආරම්භක සාන්ද්‍රණය 0.1 කියලා ඇමෝනියා සාන්ද්‍රණය තියෙනවා. ඒ වගේම මේ ද්‍රාවණ පරිමාව මේ ගානේ මුලින්ම තියෙනවා ද්‍රාවණ පරිමාව ගණන් ඩෙසිමීටර එකක් කියලා තියෙන්නේ. ඉතින් එතකොට මේ 0.5ක් එක දිය කරාම අපට ඇමෝනියම් සාන්ද්‍රණයක් තියෙනවා 0.5ක් කියලා. මොකද ඩෙසිමීටර එකක පරිමාවක් ඇතුලේ තියෙන්නේ. ඉතින් එතකොට ආරම්භයේදීම මෙයාගේ 0.1යි මෙයාගේ 0.5ක් තියෙනවා. ඇත්තටම දැන් අර ලේ කැටලි මූලධර්මය අනුව දැන් මෙතන මේ ඇමෝනියම් මිශ්‍ර ප්‍රමාණය තියෙනවනේ. එතකොට මෙයා මේ විඝටනය වෙන ප්‍රමාණය තව ටිකක් අඩු වෙනවා. දැන් මෙතන කලින් යම් කිසි ප්‍රමාණයක් විඝටනය වුණා කියන්නකො. මේ ඇමෝනියම් නැති වෙලාවේ. එතකොට දැන් ඇමෝනියම් තියෙන හින්දා මෙයාගේ විඝටන ප්‍රමාණය තව ටිකක් අඩු වෙනවා. හරි අපි ඒ ගන්න හිතමු y කියලා. දැන් මෙතනින් y ප්‍රමාණයක් මෙයාගේ ප්‍රතික්‍රියා කරනවා. ඒතර මෙයාගේ y ප්‍රමාණයක් හැදෙනවා. මෙයාගේ y ප්‍රමාණයක් හැදෙනවා. කියන්නේ දැන් මේ පහට අමතරව මේ පහ කියන ප්‍රමාණයට අමතරව හැදෙන ප්‍රමාණය තමයි. ඒකට සමතුලිත අවස්ථාව ලියන්න පුළුවන්. සාන්ද්‍රණය 0.1 ඍණ y 0.5 ධන y එතන ධන y කියලා. එතකොට මේක අපි අර උපකල්පනයේ අනුව දැන් y කියලා කියන්නේ ගොඩක් කුඩා අගයක් හින්දා මෙන්න මේ 0.1 ඍණ y කියන එක අපි ආසන්න වශයෙන් 0.1ට සමාන කරනවා. ඒ වගේම 0.5 ධන y කියන එකට 0.5ට සමාන කරනවා. එතකොට ඇත්තටම මේ 0.5ත් එක සලකනකොට ඒ කියන්නේ අර ඇමෝනියම් වලින් ලැබුණු 0.5 ඒක සලකනකොට අර ඇමෝනියා වලින් හම්බෙන ඇමෝනියම් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒක නිසා තමයි අපි ඒක නොසලකා හැරලා තියෙන්නේ. හරිද? මෙතන හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ධන y කියන එකමයි අපි ගන්නෙ. ඒක මේකට ලියනවා KB ප්‍රකාශනය. මෙතන අර KB වෙනුවට ඇමෝනියා වල KB වලට ප්‍රකාශනය ලියන්නේ. හරිද? අර ඉස්සරලා වගේ මෙතන KB යගේ තියෙන්නේ. අර KB යගේ දන්නේ නැති හින්දා අපි KW බෙදීම KA කියලා දානවා. මේ ඇමෝනියම් වල KA මෙතන ජලයේ අයනීය ගුණිතය. එතකොට මේ දෙන්න අර ඇමෝනියා වල KB උඩ තමයි මේක දැම්මේ. දැන් මේක මෙතන ආදේශ කරන්න තියෙන සාන්ද්‍රණ ටික මෙතන තියෙනවා ඇමෝනියා සාන්ද්‍රණය මෙතන ඇමෝනියම් සාන්ද්‍රණය වරක් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය මෙතන KW වගේ මෙතන KA වගේ මේක සුළු කරාම හරි අපට එනවා y කියලා කියන්නේ එතන මේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය කියන්නේ ඇමෝනියම් ක්ලොරයිඩ් එකතු කරලා තියෙනකොට හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය එනවා 3.5යි 2යි 7 ගුණ කිරීම 10 ඍණ 6ක් කියලා ඉස්සරලා එක වගේම දැන් මෙතනින් අපට පුළුවන් POH හොයන්න POH හොයලා එතනින් pH හොයන්න පුළුවන් POH අගේ හෙව්වහම අපට එනවා මේ ගාන ආදේශ කරාම 5.4යි 5යි 2 කියලා අගයක්. එතකොට pH ධන POH සමානයි 14යි මේ ගාන ආදේශ කරාම pH එනවා 8.5යි 4යි 7ක් කියලා. හරි අපි යමු 14 වෙනි ගැටලුවට. මේකේ තියෙන්නේ 0.1 ඝන ඩෙසිමීටර මවුල සෝඩියම් ඇසිටේට් හා 0.01 ඝන ඩෙසිමීටර මවුල ඇසිටික් අම්ල ජලීය ද්‍රාවණ එකම වායනික මිශ්‍රව ඇත. ද්‍රාවණයේ pH අගය කීයද කියලා අහන්නේ. ඇසිටික් වල Ka අගය දීලා තියෙනවා. එසමට 10 5 කියලා. එතකොට මෙන්න මේ වගේ ද්‍රාවණයක් අපි කියනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. මෙතන පේනවා ඔයාලට මේ ඇසිටික් කියන්නේ දුබල අම්ලයක්. හරි? එතකොට මේ දුබල අම්ලයක ලවණයක්. ඒ කියන්නේ දුබල අම්ලයකුයි බෂ්මයකුයි ප්‍රතික්‍රියා කරලා හැදෙන දෙයක්. හරිද? දුබල අම්ලයයි තව ඕන බෂ්මයක්. ඒක ප්‍රතික්‍රියා කරලා හැදෙන දුබල අම්ලයේ ලවණයක් කියනවා මේකට.
දුබල අම්ලෙකුයි දුබල අම්ලයේ ලවණයකුයි එකම ද්‍රාවණය තුළ තියෙනවා නම් අපි ඒක ස්වාරක්ෂක මිශ්‍රණයක්. එතකොට ස්වාරක්ෂක මිශ්‍රණයක් කියන එකේ තේරුම ඇත්තම මේ වගේ මිශ්‍රණයකට අම්ලකින් පොඩ්ඩක් දැම්මත් එහෙම නැත්නම් භස්මකින් හරි ජලය හරි අම්ලයක් හෝ භස්මයක් හෝ ජලය පොඩ්ඩක් ස්වල්පයක් කර එකතු කරුවොත් මේක pH එකේ සැලකිය යුතු මට්ටම වෙනස් වෙන්නේ නැහැ. හරිද? මතක තියාගන්න දුබල අම්ලයයි දුබල අම්ලයේ ලවණයයි. තව තියෙනවා දුබල භස්මයයි දුබල භස්ම ලවණයයි. හරිද? එතකොට දෙකම අපි එක ගැන කතා කරනවා. මෙතන තියෙන මේ දුබල අම්ලය දුබල අම්ලයේ ලවණය. එතකොට මතක තියාගන්න අම්ලකින් හෝ භස්මකින් හෝ ජලය ස්වල්පයක් එකතු කරොත් pH එකේ වෙනස් වීමට ඇති හැකියාව ගොඩක් අඩුයි. ඒ කියන්නේ වෙනස් වුණත් සැලකිය යුතු මට්ටමින් වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ මම කියපු කතාව තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ දුබල අම්ල අම්ලයේ ලවණය ස්වාරක්ෂක ද්‍රාවණයක්. එතකොට මේ සෝඩියම් ඇසිටේට් කියන එක මේක ලවණයක්නේ. මේක ජලයේදී සම්පූර්ණයෙන්ම අයනවටපත් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මේක වතුරේදී සම්පූර්ණයෙන්ම ඇසිටේට් අයන සහ සෝඩියම් අයන. අර භාගයට වෙන දෙයක් නෙමෙයි. හරිද? මේ සම්පූර්ණ පිට වෙනවා. එතකොට මේකේ මෙයාගේ සාන්ද්‍රණය 0.1යි නම් ඇසිටේට් උත් හම්බ වෙනවා 0.1ක්. ඒ වගේම සෝඩියම් හම්බ වෙනවා 0.1ක ප්‍රමාණයක්. හරි මෙතන දැන් ඒක තමයි දීලා තියෙන්නේ. හරි ඒතකොට ඇසිටික් අම්ලය ගත්තාම එයා ජලයේදී අර අර්ධ වශයෙන් තමයි දැන් භාගිකව තමයි එයා විඝටනය වෙන්නේ. අර මේක දුබල අම්ලයක් හින්දා. දුබල අම්ලයක් හින්දා මෙතනත් අර සංයුග්මක අම්ල භස්ම කතාව තියෙනවා. හරිද? මෙතනදී මෙයා මම එකක් මෙතනදී කියන්න. මෙතන මේ H+ මෙයා නිකුත් කරනවා මෙයාට. මෙයා අම්ලයක් නිසා. ඒතකොට මෙතන මෙයා තමයි අම්ලය වෙන්නේ. මෙයා H+ නිකුත් කරාට පස්සේ එදින මෙයාට කියනවා ඇසිටික් වල සංයුග්මක භස්මය කියලා. ඒ වගේම H+ ගන්න මෙයා එතන ජලය. ඒතකොට ජලය තමයි එතන භස්මය වෙන්නේ. ජලයේ H+ ගත්තට පස්සේ හැදෙන එකේනා මෙයා. ඒතකොට මෙයාට කියනවා ජලයේ සංයුග්මක අම්ලය කියලා. මෙයා අම්ලය මෙයාට කියනවා ඇසිටික් වල සංයුග්මක භස්මය කියලා. මෙයා භස්මය මෙතන කියනවා ජලයේ සංයුග්මක අම්ලය කියලා. හරි. එතකොට මේ සමතුලිතතාවයට අපි Ka ප්‍රකාශනය ලියන්න පුළුවන්. ඇසිටික් වල Ka දන්නවා. හරි. එතකොට තව උපකල්පනයක් කරන්න යනවා මෙහෙම. මේ දැන් මෙයාගේ හම්බෙන මෙන්න මේ ඇනායනේ. හරිද? ඇසිටේට් ඇනායනේ මෙයාගේ ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ දුබල ලෙසට විഘටනය වෙන්නේ. ඉතින් ඒකෙන්ද මෙයාගිනුත් හම්බ වෙනවනේ මේ ගාන. මෙයාගිනුත් හම්බ වෙනවා 0.1ක්. මෙයාගේ සාන්ද්‍රණය මොනවා වුණත් එතනින් හම්බෙන්නේ ගොඩක් අඩු වගයක් හින්දා අපි හිතනවා මේ ද්‍රාවණයේට ඇසිටේට් හම්බෙන්නේ මෙන්න මේ ලවණයෙන් විතරයි කියලා. හරිද? ඒ කියන්නේ ලවණයෙන් හම්බෙන ප්‍රමාණය ගොඩක් විශාල හින්දා මේ අම්ලයේ විඝටනයෙන් හම්බෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා අපි උපකල්පනය කරලා ඒක අපි ගණනයේදී නොසලකා හරිනවා. එතකොට තව ඒ වගේම අනිත් උපකල්පනය තමයි මෙතන දැන් මෙයාගේ විඝටනයේ ප්‍රමාණය ගොඩක් අඩුයිනේ. අඩු වෙන හින්දා මෙයාගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියනවා. අර අපි ඉස්සෙල්ලා ගත්තා වගේම අර මේ විඝටන ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා මේ උපකල්පනය කරලා ගණනයේදී ගත්තා වගේම තමයි මෙතනත් මම මේක දාලා නැතුව මේ වාක්‍යයේ ලියලා තියෙනවා. ඇසිටේට් ප්‍රමාණය ගොඩක් ඒ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්නවා. කියන්නේ විඝටන ප්‍රමාණය ගොඩක් මේ අඩු හින්දා. හරි එතකොට අපිට සාන්ද්‍රණය ගන්න පුළුවන් ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය 0.1යි වෙනසක් වෙන්නේ නැහැ. විඝටන ප්‍රමාණය ගොඩක් අඩු හින්දා අපි ඒක සාන්ද්‍රණය ආරම්භකයට සමානයි කියලා ගන්නවා. ඒතර සෝඩියම් ඇසිටේට් වලින් හම්බෙන මෙන්න මේ ඇසිටේට් අයනේ සාන්ද්‍රණය 0.1යි කියලා ගන්නවා. ඒ කියන්නේ මෙතනින් හම්බෙන ප්‍රමාණය විතර අපි ගණන්ට අරන් තියෙන්නේ. මෙයාගෙන් හම්බෙන ප්‍රමාණය ගොඩක් අඩු හින්දා ඒක අයින් කරලා. හරි දැන් අපි මේ ප්‍රතික්‍රියාවට සමතුලිත ප්‍රකාශන ලියමු. මම කියන්නේ මේ Ka අපි ලියන්නේ අතරම අර මේ සමතුලිත ප්‍රතික්‍රියාවට. හරි සමතුලිත ප්‍රකාශන ලියන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවල ඇසිටික් අම්ලයේ විඝටනට අදාළ සමතුලිත ප්‍රතික්‍රියාවල ලියන්නේ. එතකොට මෙතන H2O+ වරක් ඇසිටේට් අයන සාන්ද්‍රණ බෙදීම ඇසිටික් අම්ලය කියලා මම ලියලා තියෙනවා. මේකේ මම H3O+ උක්ත කරගන්නවා. දැන් මෙතන Ka දාන්න ඇසිටික් අම්ලයේ Ka යගේ මෙතන මේ ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය දානවා ආරම්භක සාන්ද්‍රණය මේ ඇසිටේට් අයන සාන්ද්‍රණය දානවා සෝඩියම් ඇසිටේට් ලවණයෙන් හම්බෙච්ච ඇසිටේට් සාන්ද්‍රණය අපි කලින් එක මාක් කරගත්තා ඒක. ඉතින් මෙතන ආදේශ කරන්න. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ එකක්
1.8 1.8 මෙතන මේ ගුණ සමාන කිරීමක් වැඩිපුර ටයිප් වෙලා තියෙනවා 1.8 ගුණ කිරීම 10/6 මෝල් ඩෙසිමීටර කියලා අපිට එනවා H3O+ සාන්ද්‍රණය. දැන් මේක pH හොයන්න එකට දාන්න අපි සමීකරණේ pH සමානයි ඍණ ලඝු 10 පාදයට H3O+ මේකට දැම්මට පස්සේ 5.7යි 4යි 4යි 7ක් කියලා උත්තරයක් හම්බෙනවා. හරි ඊළඟට අපි දැන් මේ වගේ ස්වාරක්ෂ ගණන් හදන්න පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකට මේ පොඩි ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරගන්න හදන්නේ. ඒ කියන්නේ ඉස්සරහට ගොඩක් ලේසි නතර අර වගේ දිග ක්‍රමයකට යන්න ඕනේ නැහැ. මේ ප්‍රකාශනයේට ආදේශ කරාම උත්තරේ ගන්න පුළුවන් මේ ස්වාරක්ෂක ද්‍රාවණය. ඒ කියන්නේ මෙහෙම දුබල අම්ලයේ ලවණය. එහෙම නැත්නම් දුබල භස්මයේ ලවණය. ඒ වගේ ද්‍රාවණ තියෙන ස්වාරක්ෂක ද්‍රව්‍යවට අපිට මේ ප්‍රකාශනය දාලා උත්තර ගන්න පුළුවන්. එතන මේක කියන්නේ හෙන්ඩර්සන් සමීකරණය කියලා තමයි කියන්නේ. හරි. දැන් මෙන්න මේ ප්‍රකාශන අපි ගත්තානේ. Ka ප්‍රකාශනයේ ඇසිටික් අම්ලයේ මේ ප්‍රතික්‍රියාවට සමතුලිත ප්‍රතික්‍රියාවට Ka ප්‍රකාශනයේ මේ ලියලා තියෙන සාමාන්‍ය Ka ප්‍රකාශනය. දැන් මේකේ මම ආයෙත් H3O+ උක්ත කරලා තියෙනවා. මම දැන් මේ පෙන්වන්නේ ඔයාලට මේ ප්‍රකාශනය ගන්න හැටි. සරල ප්‍රකාශනයක් ගන්න හැටි හෙන්ඩර්සන් සමීකරණය ගන්න හැටි. දැන් මම මේකේ ලඝු ගන්නවා 10 පාදයට ලඝු ගණකය ගන්නවා මේ දෙපැත්තෙම. හරිද? එතකොට මෙතන ලොක් 10 පාදයට k කියලා දෙනවා. මේ ගුණ කිරීම එකතු කිරීමක් කරලා තියෙනවා. මෙතන බෙදීම අඩු කිරීමක් කරලා තියෙනවා. දැන් මම මේක ඍණ වකින් ගුණ කරනවා. එහෙම පදයක් විතර ගුණ වෙනවා. හරි එතකොට මෙතනින් ඔයාලට ඍණ ලඝු 10 පාදයට H3O+ සාන්ද්‍රණය කියලා එන්න තියෙනවා. මේක වෙනුවට දාන්න පුළුවන් pH කියලා. නේද? මේක වෙනුවට pH දාන්න පුළුවන්. මෙතන ඍණ ලඝු 10 පදයට Ka. දැන් මේ වගේම තමයි මේකනේ. 10 පදයට H3O+ නම් pH එනවා. 10 පදයට Ka කියලා කියන්නේ pKa. මේක අගේට කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කැලට pKa. හරි? හරි. ඔය ටික ආදේශ කරලා වට මෙන්න එහෙම ගන්න පුළුවන් ප්‍රකාශනයක්. pH සමානයි pKa ධන ලඝු 10 පාදයට ඇසිටේට් සාන්ද්‍රණයේ වරක් බෙදීම ඇසිටික් අම්ල සාන්ද්‍රණය. එතකොට මේක එහෙම කියන්න පුළුවන්. pH සමාන දැන් මේ ස්වාරක්ෂක ද්‍රාවණයට දුබල අම්ලයේ ලවණය තියෙනවනේ. එතකොට මේ ඇසිටික් කියන්නේ අතරම අම්ලය, ඇසිටේට් කියන්නේ ඒ අම්ලයේ සංයුග්ම භස්මය. හරිද? ඉතින් අපිට මේක පොදු සමීකරණයකට මෙන්න මෙහෙම දාන්න පුළුවන්. pH සමානයි pKa වරක් pKa දාන ලොග් 10 පාදයට සංයුග්ම භස්මයේ බෙදීම සංයුග්ම අම්ලය කියලා. හරි. මේක තමයි හෙන්ඩර්සන් සමීකරණය කියන්නේ. මේක මතක තියාගන්න ඕනේ. මේක ආදේශ කරලා ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. හරි. මෙතන දැන් මේ අනිත් සමීකරණෙත් යනවා. ඒක ගන්න හැටි මම දාලා නැහැ. ඒකෙන් හම්බෙන ප්‍රකාශනය දීලා තියෙනවා. දැන් අරක ඉස්සෙල්ලා කලින් ඉගෙන ගත්තේ දුබල අම්ලයේ ලවණයයි. මේක දුබල භස්මයේ ලවණයයි. හරිද? ඇමෝනියා වලින් හදන ලවණයක්. ඒ කියන්නේ මේ ලවණය ඇතුලේ තියෙන්නේ ඇමෝනියයි HCl ප්‍රතික්‍රියා කරලා. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ්. එතකොට මේ දුබල අම්ලයයි මේ දුබල භස්මයේ ලවණය. ඉන්න ද්‍රාවණය තියෙන මේකත් ස්වාරක්ෂකයි. අර විදිහටම අම්ලයක් එහෙම නැත්නම් භස්මයක් එහෙම ජලයේ ස්වල්පයක් එකතු කරාට pH එකේ සැලකිය යුතු මට්ටම වෙනස් වෙන්නේ නැති ද්‍රාවණයක්. ඉතින් මේකට ඔය විදිහට ප්‍රකාශන ගත්තාම අපට එනවා මෙතන pOH. හරිද? ඉස්සෙල්ලා එකේ තිබ්බේ pH, මෙයාගේ ඉන්නේ pOH සමානයි pKb ධන log 10 පාදයට සංයුග්ම අම්ලයේ භස්මය. හරිද? ඉස්සෙල්ලා එකේ අනිත් පැත්ත වගේ තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා එකේ උඩින් තිබ්බේ සංයුග්මක භස්මය, යටින් තිබ්බේ අම්ලය. මෙතන තියෙන්නේ සංයුග්මක අම්ලය භස්මය. ඒ කියන්නේ මේ දෙන්න පද්ධතිය ගත්තොත් මේ උඩට එන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය, යටට එන්නේ ඇමෝනියා වල සාන්ද්‍රණය. මෙතන ඇමෝනියා වල pKb අගය, මෙතනින් එන්නේ ද්‍රාවණයේ pOH අගය. pH නෙමෙයි pOH. ඉතින් මෙතන pOH හොයාගත්තොත් ඔයාලට pH හොයාගන්න පුළුවන්. අර pH එකයි pOH එකේ එකතුව 14ට සමානයි. හරිද? pOH ධන pH සමානයි 14 කියන ප්‍රකාශනයට දාලා pH හොයන්න පුළුවන්. හරි. දැන් මේක 15 වෙනි ගාන. දැන් මේ ගාන අපි හදමු ඔය කිව්ව විදිහට. හෙන්ඩර්සන් සමීකරණය දාලා. හරිද? මේ වගේම ගානක් තමයි අපි ඉස්සෙල්ලා හැදුවේ 14 වෙනි ගානට
මේ දුබල අම්ලයේ ලවණය. දැන් මෙතන තියෙන්නේ දුබල භස්මයයි භස්මයේ ලවණය. ඔයාලට පේනවා මේ දුබල භස්මයේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, දුබල භස්ම ලවණය ඇමෝනියම් ක්ලෝරයිඩ්. එතකොට මේකේ pH හොයන්න කියලා තියෙන්නේ. දැන් අර අපි දිග ක්‍රමයට යන්නේ නැහැ. මේක අර හෙන්ඩර්සන් සමීකරණයට දානවා. ඒකේ තියෙන්නේ අපිට මේ භස්මයක් නේ. ඒතර අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? ඇමෝනියම් කියලා කියන්නේ ඇමෝනියා වල සංයුග්මක අම්ලය. එතකොට මෙතනදි මම මුලින්ම දැන් මතකද දුබල භස්මයේ ලවණයට ස්වරක්ෂක ද්‍රාවණයට ප්‍රකාශන ලියද්දී ඒක තිබේ POH සමානයි PKB කියලා එකක්. නේද? මේ PKB මම මුලින් හොයාගෙන ඉන්නවා. නැත්නම් ප්‍රකාශන ලියලා ආයේ PKB හොයන්න බෑ. ඒකින්ද මුලින් PKB එක හොයාගන්න. මෙන්න මේ KB යගේ PKB යගේ ගන්නවා. ඒ කියන්නේ ඍණ ලොග් 10 පාදයට KB. මෙන්න මේ KB යගේ ආදේශ කරලා PKB යගේ හොයාගත්තා. එයා හොයාගත්තේ මෙන්න මේ ප්‍රකාශනයට දාන්න. හරිද? මේක දුබල භස්මයේ ලවණ හින්දා මේක ආදේශ කරනවා සංයුග්මක අම්ලය වෙන්නේ. ඒතර ඇමෝනියම් අයන කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය දෙන්න දාන්න ඕනේ. භස්මයට දානවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ඇමෝනියා සාන්ද්‍රණය. මේ ටික අද PKB ට මෙන්න මේ වගේ ආදේශ කරන්න POH වගේ ගන්න පුළුවන් ලේසියෙන්ම. හරි. එතකොට මේක සුළු කරාම POH වගේ එනවා. මෙතන log 10 පාදයට 10 කියලා එනවා. ඒ 10 පාදයට 10 කියන්නේ 1යි. ඔය දන්නවා මේ පොඩි කාලේ ඉගෙන ගන්න දෙයක්. මේක 1යි. 10 පාදයට 10 කියන්නේ 1යි. එතකොට POH වගේ එනවා 5.7ක් කියලා POH. දැන් අහලා තියෙන pH නේ. දැන් දාන්න අර අපේ ඊළඟ ප්‍රකාශනයේ pH දැන් POH සමානයි 14යි. මේකේ POH වගේ ආදේශ කරාම pH ගන්න පුළුවන්. උත්තරය එනවා 8.25553ක් කියලා.